අපි දැක්කා දැන් දින කිහිපයකට කලින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා අර කොවිඩ් මර්ධන කමිටුව එක්ක තිබිච්ච සාකච්ඡාවේදී මේ කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් බුද්ධ්‍යංශ ලබා දුන් වාර්තාවක් පිළිබඳව විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ අදහසට අනුව අපි මාධ්‍ය වලින් දැක්කේ විශේෂයෙන් බලපාලා තියෙනවා රටේ මේ දිනවල පවතින උද්ඝෝෂණ වර්ජනයන් මේ කොවිඩ් ව්‍යාප්තියට යම් ආකාරයකින් බලපාලා තිබෙනවා විශේෂයෙන්ම ඒ වාර්තාවේ සඳහන් වන ආකාරයට ජනාධිපතිවරයා ප්‍රකාශ කරන විදියට බුද්ධ්‍යංශ වාර්තාවට අනුව මේ වන විට රට තුළ වර්ජන උද්ඝෝෂණයන් 120ක් විතර තියලා තියෙනවා. ඒ වගේම මේවට අවම වශයෙන් 1500ක් 2000ක් විතර සහභාගී වෙලා තියෙනවා කියන එක. දැන් ජනාධිපතිවරයාට අපි උමනාවෙන් කියන්නේ ඔය බුද්ධ්‍යංශය තොරතුරු දුන්නයි කියලා බුද්ධ්‍යංශය කියපු තොරතුරුයි කියලා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මන්ද බුද්ධික ප්‍රකාශ කරන්න එපා. මොකද මේක රට විවෘත කරලා තියෙන මොහොතක්. රට විවෘත කරලා තියෙන්නේ. දැන් අපිට පේනවා රට විවෘත කරලා රටේ පොදු ප්‍රවාහනයට ඉඩ දීලා තියෙනවා. ඒ නිසා ජනතාවට වැඩට එන්න කියලා තියෙන්නේ. රටේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙනවා. වෙළඳසැල් විවෘත කරලා තියෙනවා. ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවේ ආණ්ඩුවේ කන්තෝරු විවෘත කරලා තියෙනවා. පෞද්ගලික කන්තෝරු විවෘත කරලා තිබෙනවා. ඇඟලුම් කර්මාන්ත ශාලා විවෘත කරලා තියෙනවා. එතකොට මේ රටේ සාමාන්‍ය පරිදි වැඩ සිද්ධ වෙන බවක් තමයි අපිට පේන්නේ. එතකොට මිනිස්සු තමන්ගේ වෘත්තීන් වලට එනවා නම් ඒ වෘත්තීය වේදීන් ඇවිල්ලා තමන්ගේ වෘත්තීමේ කටයුතු කරන වෙලාවකට ඒ වෘත්තීමේ කටයුතු කරනකොට ඒ වෘත්තීය වේදීන්ට වෘත්තීමේ ගැටලු ආවොත් ඒ ගැටලු පැන නැගුණොත් ඒ ගැටලු වලට මැදිහත් වෙන්නේ කවුද? ඒ වෘත්තීය වේදීන් ඒ වැඩ කරන මිනිස්සු ඒ මිනිස්සු වැඩ කරනකොට ඒ මිනිස්සුන්ගේ අයිතීන් ඒ මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් ඒ මිනිස්සුන්ගේ ගැටලු මතුවෙනකොට ඒවට මැදිහත් වෙන්න තමයි වෘත්තීය සමිති තියෙන්නේ. එතකොට ඒ වෘත්තීය සමිති පාරට බහින්න ඕනේ. ඒ වෘත්තීය ගැටලු මුල් කරගෙන ඒ වෘත්තීය සමිති ඒ වෘත්තීය අයිතීන් උදෙසා ඒ වෘත්තීය සමිති තමයි මැදිහත් වෙන්නේ. මොකද ආණ්ඩුවේ වෘත්තීය වේදීන්ගේ නැත්තම් ඒ වෘත්තීන් වල ගැටලු දැනගෙන ගැටලු හඳුනාගෙන ඒවට ෂණික විසඳුම් දෙන්න සූදානම්ද? ආණ්ඩුව ෂණික විසඳුම් දෙන්න සූදානම් නැහැ. ආණ්ඩුව මේවා මගහරිමින් ඉන්නේ. ආණ්ඩුව මේවා නොසලකා හරිමින් තියෙන්නේ. ඒ නිසා බොහොම පැහැදිලිවම අපි කියන්න ඕනේ රට විවෘත කරලා තියෙනවා නම් රට ඇරලා තියෙනවා නම් අනෙකුත් කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙනවා නම් ඒ වෘත්තීය අයිතීන් වෙනුවෙන් ඒ වෘත්තීය සමිති පාරට බහින එක නතර කරන්නේ නැහැ. අපි පුරවැසියෝ විදියට කල්පනා කරන්නේත් පුරවැසියෝ ව්‍යාපාර විදියට කටයුතු කරන්නේත් කල්පනා කරන්නේත් ඒ වෘත්තීය අරගලවලට ඒ ජනතා අරගලවලට දායක වීම ඒවට මැදිහත් වීම මේ රටේ පුරවැසියන් විදියට මේ රටේ පුරවැසි ව්‍යාපාර විදියට අපේ අයිතියක්. ඒ නිසා ආණ්ඩුවට දැන් කියන්න බෑ බුද්ධ්‍යංශ තොරතුරු දුන්නයි කියලා මෙන්න මේමයි දැන් මේවයින් මේක ව්‍යාප්ත වෙනවා. එතකොට අපි අහන්නේ බුද්ධ්‍යංශ දැකලා නැද්ද ඔය පොදු ප්‍රවාහන සේවයේ මිනිස්සු වෙන විදිය? පොදු ප්‍රවාහන සේවයේ මිනිස්සු කොහොමද එන්නේ? බුද්ධ්‍යංශ ඒක දැකලා නැද්ද? ඒක සෞඛ්‍ය නීති රීති වලට අනුවද ගමන් කරන්නේ? සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින්ද ප්‍රවාහනය කරන්නේ? ඒවයි මීටරේ දුර තියෙනවද? ඒවයි කොහොමද කටයුතු කරන්නේ? කොහොමද මිනිස්සු ෆුඩ් බෝඩ් එක කියන්නේ මිනිස්සුන්ට රස්සාවට එන්න කිව්වට පස්සේ පොදු ප්‍රවාහනය විවෘත කරාට පස්සේ ගමන් කරන විදිය අපිට පේනවා. එතකොට ඒක දැක්කේ නැද්ද බුද්ධ්‍යංශ? දැන් ඒක ජනාධිපතිවරයා දැක්කේ නැද්ද? දැන් ඒ නිසා දැන් අපිට පේනවනේ දැන් අදවන විට මාධ්‍යවල පළ වෙනවා. එතකොට ඔය මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් පොසිටිව්ලු. එයාටත් දැන් කොවිඩ් හැදිලායි කියනවා. ඒ නිසා දැන් මුදල් අමාත්‍යාංශේ දෙපාර්තමේන්තුවේ නැත්තම් කොටස් ගණනාවක් අංශ ගණනාවක් වහන්න නියම වෙලාලු. දැන් අපි දැක්ක ස්වයං නිරෝධානයට ලක් වෙලා තිනවා විමල් වීරවංශ උදේගම්මන් පිළ මහත්තයලා වගේ අය. කොහොමද එතකොට ඔය කෘෂිකර්ම ඇමතිවරයාට කොවිඩ් හැදුනේ? මොකද ඒගොල්ලෝ පෙළපාලි ගියාද? මොකද ඒගොල්ලෝ වර්ජන වලට දායක වුණාද?
ඒගොල්ලෝ උද්ඝෝෂණ වලට දායක වුණාද? ඒගොල්ලෝ වෘත්තීය සමිති අරගල වල හිටියද? ඒ නිසා අපි කියන්නේ ජනාධිපතිවරයාට නිකන් ජනාධිපතිවරයා උදේ පාන්දරට කොහෙන් අර නිකන් ඇඳේ මොන පැත්තෙන් බහිනවද කියලා අපි දන්නේ නැහැ. එකපාරටම නිකන් අහසින් කඩන් වැටුණා වගේ ඇවිල්ලා එකපාරටම කියන්න එපා මේ වෘත්තීය සමිති තියෙන ප්‍රශ්න වෘත්තීය සමිති නිසා මේගොල්ලන්ගේ මේ උද්ඝෝෂණ නිසා මේ දේවල් සිදු වෙනවයි කියලා. රට විවෘත කරලා තියෙනවා නම් මේ මොහොතේදී අපිට ඉතාම පැහැදිලි රට විවෘත කරලා තියෙන්නේ. අපි හිතන විදියට ලෝකේ මේ රෝගය වැඩි වෙද්දී රෝගීන් වැඩි වෙද්දී රට විවෘත කරලා තියෙන රට විවෘත කිරීම ආරම්භ කරපු නැත්නම් රට විවෘත කරලා දාපු මං හිතන්නේ ඊටාම මේ 14ක් වන රටවල් අතරින් එකක් තමයි ලංකාව. දැන් අපි දැක්කා 5ක් 6ක් අහු වෙනකොට 5ක් 6ක් රෝගීන් හමු වෙනකොට සමහර රටවල් ඒ රටවල ප්‍රාන්ත වහලා දැම්මා. දැන් ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ප්‍රාන්ත වහලා දැම්ම 10ක් 15ක් හම්බ වෙනකොට 10ක් 15ක් හොයා ගන්නකොට හැබැයි අපි දවසකට 2-3000ක් හම්බ වෙනකොට අපි රට ඇරලා දැම්මා. දැන් රට ඇරලා දැම්මට පස්සේ සාමාන්‍ය කටයුතු සිදු වෙනවා නම් සාමාන්‍ය කටයුතු සිදු වෙනකොට ඒ රටේ ජනතාවට ඒ වෘත්තීය සමිති වලට ඒ සෞඛ්‍ය නීති රීති වලට අනුව Tamanගේ වෘත්තීය අරගලය තමන්ගේ වෘත්තීය සමිති අයිතීන් වෙනුවෙන් තමන්ගේ වෘත්තීන්ගේ අයිතීන් වෙනුවෙන් අරගල කිරීමේ අයිතියක් තිබෙනවා. ඒක නිකන් සමතලා කරන්න බෑ. අපි හොඳටම දන්න දෙයක් තමයි මේ ආණ්ඩුව මේ වෘත්තීය සමිති මේ නැත්තම් මේ පෙළපාලි එහෙම නැත්තම් මේ උද්ඝෝෂණ මේවා නිසා මේ ලෙඩ බෝ වෙනවා මේක නිසා මේක ව්‍යාප්ත වෙනවායි කියලා කියන්නේ ඒ මිනිස්සු බේර ගන්න තියෙන උමනාව නිසා නෙමෙයි. කොවිඩ් වලින් මිනිස්සු ගලවා ගැනීමට තියෙන උමනාව නිසා නෙමෙයි. අපිට හොඳටම පේන දෙයක් තමයි මේ ආණ්ඩුව මේ කොවිඩ් ආරම්භයේ ඉඳලාම කොවිඩ් යොදාගත්තේ මර්ධනීය ආයුධයක් විදියට. මර්ධන උපාංගයක් විදියට තමයි කොවිඩ් සහ සෞඛ්‍ය නීති රීති යොදාගත්තේ. ඒක අපිට හොඳටම පැහැදිලි. ඒ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පාරට බහින්න යනකොට අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පාරට බහින්න යනකොට වෘත්තීය සමිති අයිතීන් වෙනුවෙන් පාරට බහින්න යනකොට තමයි ආණ්ඩුව කොවිඩ් වලින් දමලා ගහන්නේ. අපි හැම වෙලේම දැක්ක දෙයක් තමයි ආණ්ඩුව ජනතාවට කොවිඩ් වලින් දමලා ගැහුවා. හැබැයි අපි මේ ආණ්ඩුව කියන විදියට අඩියක් පස්සට අරගෙන හිටියොත් එහෙම ආණ්ඩුව අඩි 2-3ක් ඉස්සරහට ඇවිල්ලා මිනිස්සුන්ට ගහන්නේ. අඩි 2-3ක් ඉස්සරහට ඇවිල්ලා අපේ පොදු දේවල් ڇප්ප කරලා සමතලා කරලා දාන්නේ. දැන් බැරි වෙලාවකවත් හිතලා බලන්න ඔය කොතලාවල ආරක්ෂක පනත නැත්නම් කොතලාවල පනත බැරි වෙලාවකවත් මේ විදිහට ජනතාව පාරට බැහැලා එහෙම නැත්නම් වෘත්තීය සමිති පාරට බැහැලා ශිෂ්‍ය ව්‍යාපාර පාරට බැහැලා ඒවට එරෙහිව කටයුතු නොකළා නම් ආණ්ඩුව අද මේක ක්‍රියාත්මක කරනවා. ආණ්ඩුව සම්මත කරනවා. හැබැයි ආණ්ඩුවට සම්මත කරගන්න බැරි වුණේ ඒ ආපු විරෝධය නිසා. ඒ නිසා ඒ විරෝධය ඉදිරිපත් කරපු නිසා ඒ විරෝධයට පාරට බහැලා ජනතාව දක්වපු විරෝධය වෘත්තීය සමිති දක්වපු විරෝධය නිසා තමයි ආණ්ඩුව తాවකාලිකව හරි මේක හකුලා ගත්තේ. එහෙම නොවුනනම් ආණ්ඩුව ඔළුවට අත හොදනවා. අපි කෑනෝගා හිටියොත් මේ රටේ ජනතාව නිශ්ශබ්දව හිටියොත් ආණ්ඩුවට ඕන කරනවා ජනතාව නිශ්ශබ්ද කරන්න. ඒ නිශ්ශබ්ද කරන්න යොදාගන්නේ කොවිඩ්. ඒ නිශ්ශබ්ද කරන්න යොදාගන්නේ සෞඛ්‍ය නීති රීති. ඒවා යොදාගෙන ඒවා ඉස්සරහට දාලා තමයි ආණ්ඩුව මර්ධනයට එන්නේ. ආණ්ඩුව මේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් මර්ධනය කරන්න එන්නේ. ඒ වෘත්තීය සමිති අයිතීන් මර්ධනය කරන්න එන්නේ. මේ අධ්‍යාපනය කප්පාදු කරන්න එන්නේ. මේ ඉඩම් ටික විකුණන්න එන්නේ. මේ ජනතාවගේ පෝර ටික දෙන්න ඕන පෝර ටික නොදී මේ බොරු කර තක්කඩි විදිහට ඒ ගොවීන් රවටමින් අද ගොවීන් සම්පූර්ණයෙන්ම තමන්ගේ ගොවිතැන නැති කළා කාබාසිනිය වෙලා තියෙන්නේ. එතකොට දීවරයන්ට උහුලා ගන්න බැරි බරක් පැටවිලා තියෙන්නේ. ඒ නිසා ඒ මිනිස්සු පාරට බහින්න එනකොට තමයි ආණ්ඩුවට කොවිඩ් මතක් වෙන්නේ. ආණ්ඩුව කොවිඩ් වලින් දමලා ගහන්නේ ජනතාව මර්ධනය කරන්න. ආණ්ඩුවට තුවක්කුවෙන් බැටන් එකෙන් එහෙම නැත්නම් ආණ්ඩුවට තුවක්කුවෙන් බැටන් එකෙන් ජල ප්‍රහාර වලින් මර්ධනය කරගන්න බැරි වෙනකොට ආණ්ඩුව කරන්නේ ජනතාවට කොවිඩ් වලින් පහර දෙන එක. ආණ්ඩුව මේ කරමින් ඉන්නේ ඒක. ඒ නිසා අපි කියන්නේ ජනතාව අඩියක් පිටිපස්සට ගත්තොත් එහෙම ආණ්ඩුව අඩි 3ක් ඉස්සරහට ඇවිල්ලා ජනතාව මර්ධනය කරන්න එනවා. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට බෑ මේ ජනතාවගේ අරගල නතර කරන්න. එහෙමනම් ආණ්ඩුව ඒවට උත්තර දෙන්න ඕනේ. ආණ්ඩුව ඒවට සූදානම් වෙන්න සාකච්ඡා කරන්න. ආණ්ඩුව සාධාරණ විසඳුමකට එන්න සූදානම් වෙන්න ඕනේ. එහෙම එන්න සූදානම් නැහැ.
ආණ්ඩුව ඒව සමග එවැනි සම්මුතියකට එන්න සූදානම් නැහැ. ඒවා ගැන සලකා බලන්න සූදානම් නැහැ. ඒ නිසා අපි කට වහගෙන හිටියොත් ආණ්ඩුව ඔළුවටත් අත හොදලයි නතර වෙන්නේ. එහෙනම් ඒ ආණ්ඩුව මේ සියලු අනපනත් ගෙනල්ලා මේ සියලු අනපනත් මේ සියලු ප්‍රතිගාමී අනපනත් ගෙනල්ලා සියලු මර්ධනීය අනපනත් ගෙනල්ලා මේක සමතලා කළා මේක කාට හරි විකුණලා දාලා මේ රට කාබාසිනියා කරනවා. දැනටමත් කරමින් ඉන්නේ ඒක. ඒ නිසා තමයි මේ රටේ වෘත්තීය සමිති, මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාර, මේ රටේ පුරවැසි ව්‍යාපාර, මේ රටේ ජනතාව පාරට බහැලා රට වෙනුවෙන් මතක තියාගන්න මේ කාටවත් ගෙවල් වලට ගෙනියන්න නෙමෙයි. මේ පාරට බහැලා මිනිස්සු සටන් කරන්නේ Tamanගේ පොදු යහපත උදෙසා, රටේ යහපත උදෙසා, ජනතාවගේ යහපත උදෙසා, අපේ අනාගතය රැක ගැනීම සඳහායි මේ ජනතාව කොවිඩ් ඒ මාරාන්තික රෝගයක් ඉදිරියේ තියාගෙන හරි ඒ අභියෝගය තියාගෙන හරි ජනතාව සටන් කරන්නේ නිසා. ජනතාව සටන් කරන්නේ නිසා. ඒ නිසා අපි කියන්නේ රට විවෘත කළා නම් අරගල නතර කරන්නේ නැහැ. රට විවෘත කළා තියෙනවා නම් ජනතාවගේ අරගල නතර වෙන්නේ නැහැ. වෘත්තීය සමිති අරගල නතර වෙන්නේ නැහැ. ශිෂ්‍ය අරගල නතර වෙන්නේ නැහැ. එහෙම කරන්න ඕනේ නම් සැබෑ ලෙසම ආණ්ඩුව හිතනවා නම් මේක ප්‍රශ්නයක් වෙයි කියලා ආණ්ඩුව ඒකට උත්තර දෙන්න ඕනේ. ආණ්ඩුව එහෙම උත්තර නොදී ජනතාවට විතරක්, වෘත්තීය සමිති වලට විතරක්, ශිෂ්‍ය ව්‍යාපාර වලට විතරක් කියලා හරියන්නේ නැහැ. ඕගොල්ලෝ සටන් කරුවොත් තමයි රෝගී බෝ වෙන්නේ කියලා. එහෙම නොවන බව හොඳට පෙන්නලා තියෙනවා. රෝගේ බෝ වෙන්නේ නිසා නෙමෙයි. මේ රෝගය පැතිරිලා තියෙන නිසා නෙමෙයි. හැම කෙනෙක්ම දන්නවා මේ පැතිරිලා තියෙන්නේ ආණ්ඩුවේ තියෙන තකතිරුකම හින්දා. ආණ්ඩුවේ තියෙන අමනකම හින්දා. ආණ්ඩුවේ තියෙන නොසලකිල්ල හින්දා. ආණ්ඩුවේ තියෙන අදූරදර්ශීභාවය නිසා සමස්තයක් විදියට ගත්තාම ආණ්ඩුවේ තියෙන ජනතා විරෝධීභාවය, ජනතාව නොසලකා හැරීම නිසා තමයි මේ කොවිඩ් රැල්ල බරපතල තත්වයකට ගමන් කරමින් තිබෙන්නේ. දැන් අපිට පේනවා අපි කතාවකට කියන්නේ මේ ආණ්ඩුව කොහොමද එන්නත් කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කළේ? මේක නිකන් හරියට අර හොද්දට දාන්න තියෙන ලුණු, ඒ හොද්දට දාන්න තියෙන ලුණු ලිඳේ දැම්මා වගේ වැඩක් මේ ආණ්ඩුව කරේ. හොද්දට දාන්න තියෙන ලුණු ලිඳේ දැම්මා වගේ වැඩක් මේ ආණ්ඩුව කරේ. එන්නත් ටික, ඇස්ට්‍රසෙනිකා ටික, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිකන් ලැබෙන ඇස්ට්‍රසෙනිකා සික් ටික ඒක ලබා දිය යුතු අත්‍යවශ්‍ය පිරිසට නොදී අපි දැක්ක කොහොමද ඒක බෙදාගත්ත විදිය. ඒක වරප්‍රසාදකරණය කරා. ඒක තම තමන්ගේ හිතවතුන් අතර බෙදාගත්තා. අන්තිමේදී මොකක්ද උනේ? ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළා තිබුණේ වැඩිහිටියන් ප්‍රථමයෙන් ආරක්ෂා කරගත යුතුයි කියන එක. මොකද මේ රෝගයේ ප්‍රධානම ගොදුර බවට පත් වෙන්නේ වැඩිහිටියෝ. දැන් අද අපිට පේනවා අද අපේ වැඩිහිටි ජනතාව, අපේ වැඩිහිටි ප්‍රජාව තමයි අද මේකේ ප්‍රධාන ගොදුර බවට පත් වෙලා තියෙන්නේ. හැම රෝහලකම අපි දකින්නේ සෞඛ්‍ය වාර්තාවලට අනුව අපිට පේන්නේ ඒ වැඩිහිටියෝ තමයි මූලික වශයෙන්ම මේකේ ප්‍රධාන අනතුර බවට, මේකේ ගොදුර බවට පත් වෙමින් තිබෙන්නේ. ආණ්ඩුව මොකද කරේ? ඒ වැඩිහිටි ප්‍රජාව ඉලක්ක කරගත්තද? ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක අනුව කටයුතු කරාද? ලැබුණු ටික මොකද කරේ? ඒගොල්ලෝ බෙදාගත්තා. ඒගොල්ලෝ තම තමන් ඒක නිකන් සංදර්ශනයක් කළා. තම තමන්ගේ හිතවතුන් අතර බෙදාගත්තා. ඒක වරප්‍රසාදකරණය කරා. අපි දැක්කනේ එන්නත මුල් කරගත්ත කුල ක්‍රමයක් ආවා. එන්නත මුල් කරගත්ත පන්ති ભેදයක් ආවා. එහෙමයි ආණ්ඩුව කටයුතු කරේ. දැන් ආණ්ඩුව කියනවා අපි දැක්ක දැන් මේ මාධ්‍යවල පළ වෙන ආණ්ඩුවේ රාජ්‍ය මාධ්‍යවල පළ වෙනවා මිත්‍යාවලට අහුම්කම් දෙන්න එපා. මිත්‍යාවට රැවටෙන්න එපා. ඔබට තියෙන එකම තියෙන අවස්ථාව එන්නත වහවහ විද ගන්න. කවුද මිත්‍යාව වැපුරුවේ? ලැජ්ජ නැතුව දැන් මේ රාජ්‍ය මාධ්‍ය වලින් කියනවනේ මිත්‍යාවට අහු වෙන්න එපයි කියලා. කවුද මිත්‍යාව වැපුරුවේ? අපි දන්නවා පහුගිය අවුරුදු 1.5 මේක පටන් ගත්ත දවසේ ඉඳලා විවිධ පාර්ශවයන් කියද්දි, දේශපාලන ක්‍රියාධරයන් කියද්දි, අපි දැක්ක වෘත්තීය සමිති කියද්දි, සෞඛ්‍ය විශේෂඥයන් කියද්දි, අපි පොලිමේ ඉඳලා එන්නත ගේමුයි කියද්දි ආණ්ඩුව මොකද්ද කරේ? මගහැරියා. ආණ්ඩුව ඒ වෙනුවට මොකද්ද කරේ? ආණ්ඩුව හිතාමතා මිත්‍යාව වැපුරුවා. ආණ්ඩුවට අර සක්ක ගහන ආණ්ඩුවට සක්ක ගහන සට්ටමි මාධ්‍ය, අර කොම්බු මාධ්‍ය ලවා අපි දැක්කනේ අර සක්කරකාරයව ප්‍රොමෝට් කරපු විදිය. අන්තිමේදී මොකද කරේ? ආණ්ඩුවේ මැති ඇමතිවරු ගිහිලා මුලින්ම කරේ මොකද? මුට්ටි දමලා ගැහුවා. මුට්ටි ගංගාවල පහ කෙරුවා. මුට්ටි වලින් ගැහුවා කොරෝනාවට. ඊට පස්සේ මොකද්ද කළේ? ඊට පස්සේ සක්කර පෙරහැරේ ගියා.
අර පැණිකාරයෙක් පෙරහරේ යවුවා. අන්තිමට පැණිකාරයා කුණුහරුප කිය මිනිස්සු පස්සෙන් ඇලෙව්වා. අපි දැක්කනේ කොහොමද පෝලිං වල හිටියේ කියලා. ආණ්ඩුව එතකොනුත් එන්නත ගැන උනන්දුනේ නැහැ. ඊට පස්සේ සක්කරකාරයා ලෑවා තව පොඩ්ඩෙන් සිරිමහ බෝධියට සක්කර පෙරනවා. පැණි පෙරනවා. ඔන්න ඔහමයි ආණ්ඩුව කටයුතු කළේ. මිත්‍යාව වැපුරුවේ ආණ්ඩුව. මේ රටේ ජනතාවද මිත්‍යාවට රැවටුනේ. ආණ්ඩුව තමයි රාජ්‍ය අනුග්‍රහය යටතේ මේ පැණිකාරයෙක් පස්සේ පැණි පෙනහරේ සක්කරකාරයෙක්ගේ පෙරහරේ යවුවේ ආණ්ඩුව. දැන් ආණ්ඩුව කියනවා මිත්‍යාවට රැවටෙන්න එපායි කියලා. මේ ආණ්ඩුව තමයි මිත්‍යාව වපුරවන්න අවශ්‍ය කරන ප්‍රචාරණයන් පවා ලබා දුන්නේ. අන්තිමේදී එහෙම කෑ ගහලා එන්නත ගෙනාවට පස්සේ ඔන්න එන්නතට කරපු වැඩේ. අන්න එන්නතුරු කරපු වැඩේ අපි දැක්කා. මෙන්නත් ප්‍රදර්ශනයක් තියලා තම තමන්ගේ හිතවතුන් අතර බෙදා දීලා එන්නත් වලින් නිකන් හරියට මේ එන්නත් වරප්‍රසාදකරණය කළා. අද ඒකේ නරකම තැනට ගමන් කළා තියෙනවා. නරකම තැනට ගමන් කළා තියෙනවා. රට වහන්න ඕන අවස්ථාවල වැහුවේ නැහැ. අපි දැක්කනේ අද මුදල් ඇමතිවරයා දැන් නිකන් මේ අත් 7යි ඔලු 7යි අත් 14යි ඔලු 7යි තියෙනවා කියන මුදල් ඇමතිවරයා එයා කොහොමද කිව්වේ කටේ තොලේ නොගෑවි කිව්වා. අපි බලන්නේ මේ ලෙඩේ බෝ වෙනවද කියලා කිව්වා බැලුවේ. ලෙඩේ බෝ වෙනවද කියලා බලන්න කිව්වා මේ මොකක්ද සංචාරකයෝ ගෙනාවේ. එහෙම කියලා මේක වැපරුණු විදිහ අපි දැක්කා. රැලි පිට රැලි ආවා. ඒ කවුද වග කියන්න ඕනේ? ආණ්ඩුව මේකට වග කියන්න ඕනේ. ආණ්ඩුව අපිට පේන විදිය මේ පාර කලේ මොකද්ද? අපිට හොඳට පේනවා මේ කරපු දෙයින් මේ රට විවෘත කළ දාපු විදියෙන් මේ පොකුරු හවු වෙනකොට දවසකට 3000ක් විතර හමු වෙනකොට සෞඛ්‍ය අපි දැක්කනේ සෞඛ්‍ය ප්‍රවීණයෝ කියනවා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පුන අපි දැක්ක අපි උන්ට ගෞරව කරන්න ඕනේ. ඔය සමහර සෞඛ්‍ය වෘත්තීය සමිති වෛද්‍ය වෘත්තීය සමිති අපි දැක්ක කරෑරලා ඉන්නේ. කතා කරන්නේ මී කියන්නේ. එහෙම වෙලාවක මේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අපි අගය කරන්න ඕනේ. උන් අහනවා කුමන පදනමකින්ද රට විවෘත කළේ? කුමන පදනමකින්ද රට විවෘත කරන්නේ? කවුද මේවට උපදෙස් දෙන්නේ? අයි උපදෙස් දෙන අයට පේන්නේ නැද්ද මේක? මේ මහා අනතුරක්. සුනාමි ඔවුන් කියන්නේ සෞඛ්‍ය සුනාමියක් ඉදිරියේදී එන්නේ. පොකුරු මිනිස්සු මැරෙනවා. මේක ඉන්දියාවක් බවට පත් වෙනවා. එහෙම කියද්දි මේ රට විවෘත කළේ. එහෙම කියද්දි මොකටද කළේ? මේක අපිට පේනවා කුපාඩිකමට කළේ. ආණ්ඩුව මේ ජනතාවගෙන් පලි ගන්න කරේ. ඒක අපිට හොඳට පේන්න තියෙනවා. නැත්තම් මෙච්චර අනතුරු අඟවද්දී සෞඛ්‍ය වෘත්තීය සමිතිය අනතුරු අඟවද්දී සෞඛ්‍ය විශේෂඥ අනතුරු අඟවද්දී රටක් විවෘත කරන්නේ ලෝකේ හැම රටක්ම සෞඛ්‍ය ප්‍රවීණයෝ කියද්දි ඒ සෞඛ්‍ය විශේෂඥයෝ කියද්දි ඔවුන් අඩියක් ආපස්සට අරගෙන ඒගොල්ලෝ රටවල් වහලා දැම්මා. මේ 20ක් 25ක් හම්බ වෙනකොට ඕස්ට්‍රේලියාව වගේ රටවල්, නවසීලන්තේ වගේ රටවල් ඒ රටවල් වහලා දානවා. ඩුබායි වගේ රටවල් කාටවත් එන්නත් එපයි කියනවා. ඒගොල්ලෝ එහෙම වහලා දානවා. එහෙම කියද්දි අපිට පේනවා අපි 2000 හම්බ වෙද්දි 2000ක් කොවිඩ් රෝගීන් හම්බ වෙනකොට මේ රට විවෘත කළා. ඒ විවෘත කරේ මුකුත් නිසා නෙමෙයි. ඒගොල්ලෝ දැනගෙන හිටියා ජනතාව පාරට බහිනවා. මොකද ඒගොල්ලන්ගේ තකතිරු ඔලොමොට්ටල ඒගොල්ලන්ගේ කුපාඩි වැඩවලට එරෙහිව ඒ මර්ධනයට එරෙහිව ජනතාව පාරට බහිනවා. මේගොල්ලෝ මොකද කරේ? උඹලා පාරට බහිනවනේ. දෙන්නම් අපි උඹලාට උත්තරේ. උඹලා පාරට බහිනවා නම් ඇරලා දානවා මේක. ඇරලා දැම්මට පස්සේ මේක හතර රතේ ගියාම අපිට මොකෝ? මොකද ඒගොල්ලෝ බේරිලා. ලෙඩාමලත් බඩසුද්දයි. ඒගොල්ලෝ බේරිලා. ඒගොල්ලන්ගේ පවුලේ අය බේරිලා. මොකද ඒගොල්ලන්ගේ පවුල විද්දේ මොන එන්නතද කියලා අදටත් කියනවාද? අහලා බලන්න. අපි ලෝකේ රටවල නායකයෝ අපි දැක්ක ප්‍රසිද්ධිය කියලා එන්නත් විද ගන්නවා. අපි දැක්කා ඔවුන් අනිත් අයට උනන්දු කරවන්න ඒගොල්ලෝ ගිහිල්ලා එන්නත මොකද්ද කියලා ඒගොල්ලෝ කියනවා. අදටත් රාජපක්ෂ පවුලේ අය විදපු එන්නත දන්නවද? මොන එන්නද විදගත්තේ? කවදද විදගත්තේ? කොහෙද විදගත්තේ කියලා? ඒගොල්ලෝ සියල්ලෙන්ම ආරක්ෂා වෙලා PCR හොඳට කරගෙන Tamanට මුණ ගැහෙන මිනිස්සුන්වත් PCR වලට ලක් කරලා එහෙමයි මිනිස්සුන්ව නිකම් ස්ක්‍රීන් කරලා තමයි ඒගොල්ලෝ මුණ ගැහෙන්නේ. හැබැයි අපිට මේ රටේ මිනිස්සුන්ට තියෙන ආරක්ෂාව මොකද්ද? ඒගොල්ලෝ දන්නවා මේක කොහම ගියත් එකයි උන්නත් 10යි මලත් 10යි. කොහම වුණත් ඒගොල්ලෝ ගොඩ මේකෙන්. ඒ නිසා තමයි ලෙඩා මලත් බඩසුද්දයි කියන්නේ. දෙවැනි තත්වයක් ඇති කරේ. එහෙම කර හරියට නිකන් මේක ඇවිල්ලා නිකන් අර හැලිගෙම්බි ආණ්ඩුවක්. අර හැලිගෙම්බෝ වගේ. අහලා තිනවනේ අර හැලිගෙම්බන්ගේ තරම. හැලිගෙම්බන්ගේත් වැඩේ තමයි අර නිකන් මද වැස්සටත් ප්‍රමුදිතව කෑ ගහනවා. හීන් වැස්සටත් ප්‍රමුදිතව බක ගාලා කෑ ගහනවා. ඒ කෑ ගහනකොට ඒ හැලිගෙම්බන්ට තේරෙන්නේ නැහැ. ඔච්චර උඩ පනිනකොට මොකද වෙන්නේ? හතර වටේම ඉන්න සර්පයෝ ටික ඇවිල්ලා මුංග ගිල ගන්නවා. ඒ වගේ වැඩක් නෙුනේ.
අපි දැක්කනේ අර ජනාධිපතිවරයා වෙනුවෙන් ආරම්භ කරපු අර මොකද ජනාධිපතිවරයාගේ අභිනවයෙන් ආරම්භ කරපු නානකාමරේ පළවෙනි උත්සවයටම සහභාගී වෙලා අර රාජ්‍ය නිලධාරියෙක් කිව්වනේ අපි තමයි කිව්වා එන්නතෙන් ප්‍රථම. ඔන්න කිව්ව බොරු. කිව්වොත් කෙප්පයක්. කිව්වොත් කෙප්පයක්. කෙරුවොත් කුපාඩි වැඩක්. හිතුවොත් තක්කඩි දෙයක් තමයි හිතන්නේ. එහෙම ආණ්ඩුවක් මේක. නිකන් හරියට හරි ගියොත් බැරි වෙලාවක්වත් හරි ගියොත් ඒ අපි නිසා. හැබැයි වැඩක් වැරදුනොත් ඒත් අපි නිසා. අන්න එක තමයි මේ ආණ්ඩුවේ තියරිය. හරි ගියොත් අපි නිසා, වැරදුනොත් අපි නිසා. අන්තිමේදී මිනිස්සුන්ට තමයි ඇඟිල්ල දික් කරන්නේ. වැඩ කරන මිනිස්සුන්ට තමයි ඇඟිල්ල දික් කරන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව කෙරුවොත් කරන්නේ තක්කඩි වැඩක්. කිව්වොත් කියන්නේ කෙප්පයක්. ඒ නිසා මේක ඇවිල්ලා මහා හැලිගෙමි ආණ්ඩුවක්. හැලිගෙම්බෝ වගේ බක ගාලා කෑ ගහනවා අනිත් පස්සේ හතර වටේම ඇවිල්ලා මේ රෝගය ව්‍යාප්ත වෙලා අද මිනිස්සු මරණ මංචකයට ගමන් කරමින් තිනවා. අර ස්වාමීන් වහන්සේලා කියන්නේ අර මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ අපි දැක්ක ඊයේද කොහෙද කියනවා බැරි දැන් මේ ආණ්ඩුවේ තියෙන තකතිරුකම කොච්චරද කියනවා නම් දැන් ඉතින් අර ආදාහනගාර නැත්තම් ඔය පාම් පුච්චන පෝරුණු ටික හරි ගනිල්ලයි කියනවා. ස්වාමීන් වහන්සේලාට පවා තේරිලා තියෙන්නේ දැන් මොකද මේ හාමුදුරුවරු ඉඳලා ගෙනාපු ආණ්ඩුවේ තරම පේනවනේ. දැන් අපිට පේනවා එහෙම සිංහල බෞද්ධ ආණ්ඩුවක් ගේනවයි කියලා කතා කරලා පාරම් බාලා ගෙනාපු ආණ්ඩුව නිසා හාමුදුරුවන්ට දානි ටිකක් නැති වෙලා තියෙන්නේ. අපිට පේනවා සමහර ගම්බුල හාමුදුරුවරු කතා කරලා අහනවා මහත්තයෝ ගෑස් සිලින්ඩරයක් හොයාගන්න නැද්ද කියලා. ඒ කියන්නේ පන්සලේ දානි ටික හොයාගන්න ගෑස් සිලින්ඩරයකුත් නැහැ. ගෑස් ටික හොයාගන්න බෑ. දානේ හොයාගන්න බෑ. දානි ටික කන්න විදිහක් නැහැ. ඔන්න ගෙනාපු ආණ්ඩුවේ තරම හාමුදුරුවරු. හාමුදුරුවරු ගෙනාපු ආණ්ඩුවේ තරම ඔන්න. අද මේ මිනිසුන්ට දාන ටික නැහැ. දන් ටික නැහැ. ගෙනාවේ සිංහල බෞද්ධ ආණ්ඩුවක් කියලා කිව්වේ. ගෙනාව සිංහල බෞද්ධ ආණ්ඩුවක්. ඇවිල්ලා මාස කිහිපයක් කන්න උනේ නැහැ. අර මිනිස්සු කන සීනි හැන්දෙන්. සීනි හැන්දෙනුත් කෙලියා අන්න අන්තිමේදී සැංග්‍රිල්ලා කාර්යය තමයි අන්තිමේදී ඒකෙන් පෝසස් දුන්නේ. ඔන්න කරපු වැඩේ. අපි දැක්කනේ කොහොමද කරපු ටික කියලා. මේ සිංහල බෞද්ධ ආචාර ධර්ම වලටත් පටහැනිව අපි දැක්ක 2019 කොහොමද අර පෝය දවස අන්තිමේදී මැතිවරණ නීති උල්ලංඝනය කරමින් මැතිවරණ නීති උල්ලංඝනය කළා. ඒ පෝය දවස බෞද්ධ කටයුතු නතර කළා පොහොට්ටුවේ කටයුතු කරා. බෞද්ධ කටයුතු නෙමෙයි පොහොට්ටු කටයුතු අපි කළේ. අපි දැක්කේ මේ ජනාධිපතිවරණයට කලින් තිබුණු පොහොය දවසේ. මේ ඡන්දේ දාන්න යන මිනිස්සුන්ට පොහොට්ටුව දෙන්න ගත්තා. පොහොට්ටු වලින් තමයි සරසලා තිබුණේ පන්සල්. ඔන්න කරපු වැඩේ. එහෙම කරලා ගෙනාපු ආණ්ඩුවේ තරම පේනවනේ. අන්තිමේදී හාමුදුරුවන්ට ධනත් නැති වෙලා තියෙන්නේ. දන් ටිකක් නැති වෙලා තියෙන්නේ. හාමුදුරුවෝ ගෑස් හොයන හැම කෙනෙක්ගේම ගෑස් සිලින්ඩර් එක ඕකෝ කී. සිලින්ඩරයක් හොයාගන්න බැරිද මහත්තයෝ කියලා හාමුදුරුවන්ට හිඟාගෙන තැනටපත් කරලා තියෙන්නේ. ඔන්න ඕක තමයි කරේ. දැන් පේනවනේ මේ ආණ්ඩුවේ බංකොලොත් වෙනකොට නැත්තටම නැති වෙනකොට ආණ්ඩුවේ ආර්ථික වශයෙන් නැත්තරම නැති වෙනකොට අන්තිමට ගහන තුරුම්පුව තමයි තියෙන මොනවා හරි විකුණන එක. විකුණන් කන එක තමයි අන්තිමේදී. ඒක තමයි බංකොලොත් ආණ්ඩුවක ස්වරූපය. දැන් අපිට පේනවා මේ ආණ්ඩුව. දැන් මේ ආණ්ඩුව එක්කෝ මේක චීනට දෙනවා, එක්කෝ ඇමරිකන් කාර්යකරුත් උන්ට දෙනවා. දැන් අක්කර 33000ක් දෙන්න යනවා තිරුකුණාමලයට. අර තිරුකුණාමලෙන් අක්කර 33000ක් දෙන්න යනවා ඇමරිකන් කාර්යයන්ට. කොළඹ තියෙන ටික, හොඳම ඉඩම් ටික, හොඳම මර්මස්ථාන ටික, සෙලන්දිවා කම්පැනි හදාගෙන චීනුන්ට දෙන්න යනවා. පෝට් සිටි එක දීලා තියෙනවා. ඒතර මේ මොකද්ද කරන්නේ? උන්ගේ අතින් පයින් යන දේවල් නෙමෙයිනේ. දැන් අපි කියන්නේ මේවා ඇවිල්ලා ආණ්ඩුවේ නැත්නම් රාජපක්ෂ පවුලේ අතින් පයින් යන දේවල් නෙමෙයි. මොකද ඒගොල්ලන්ගේ දේපොළ ඔක්කොම තියෙන්නේ මෙහෙ නෙමෙයි ඇමරිකාවේ. ඒගොල්ලෝ කරන්නේ මොකද්ද? මේ ඉන්න ටික කාලේ මේ ඉන්න ටිකේ කොහොම හරි සැප ගන්න කොහොම හරි ජීවත් වෙන්න මේ ටික විකුණන් කන එක. විකුණන් කාලා මුන් කරන්නේ ඊළඟ එකේදී ඇමරිකාවට යන එක. අපි දැක්කන්නේ 2015 පෙරදිච්ච ගමන් පැක් කරගෙන බඩු පොදි ගහගෙන ඇමරිකාවට ගියේ. ඒකේ අනික කරන්නේ මේ පාර මේගොල්ලන්ට ඉඩ දුන්නොත් කරන්නේ ආයි මේ රටේ මිනිහෙකුට ජීවත් වෙන්න පොළවේ පය ගහලා ඉන්න මේ පස ඉතුරු වෙන්නේ නැහැ අපිට. මේ භූමිය ඉතුරු වෙන්නේ නැහැ අපිට. ඒක මේක ඉවර කරනවා. අපි මේක කිව්වා 2019 මේ රටේ මිනිස්සුන්ට. මතක තියාගන්න අපි කිව්වා උඳු වපුරවල මුම් බලාපොරොත්තු වෙන්න එපා. උඳු වැපුරුවොත් උදුම තමයි. උඳු වපුරවල මුම් බලාපොරොත්තු වෙන්න එපයි කියලා මේ රටේ මිනිස්සුන්ට අපි කිව්වා. රාජපක්ෂ පවුලේ මොකාගෙනාවත් මේකයි අත්විනිකරණම කියලා කිව්වා. අපි දැනගෙන හිටියා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දන්නේ මේක.
ගෝඨාභය රාජපක්ෂ මහත්තයා සිවිල් කටයුතු කියලා කරේ මොකද්ද දන්නවද? සිවිල් කටයුතු කියලා කළේ එයා මේ අවට තියෙන මර්මස්ථාන ටික විකුණපු එක. නාගරික සංවර්ධන අධිකාරිය තමන්ගේ අතට පවරගෙන සින්නක් කරව දීපු එක නේ එයා කරේ. මේ රටේ සමුද්‍ර ආරක්ෂාව පවන එක කොම්පැනි එකකට කොම්පැනියට විකුණපු එක කරේ. ඒ නිසා එයා දන්නේ විකුණන එක. එයා දන්නේ සමාගම් එක්ක එකතු වෙලා ඒ සමාගම් මූල්‍ය කෝපරේට් ෆයිනෑන්ස් එකට උමනා කරන විදිහට වැඩ කරන එක. ඒක ඒජන්තයෙක් විදිහට තමයි එයා ආවේ. ඒතර අපි මේක කිව්වා. මේක තමයි රට රත් වෙන ඉරණම. එයා 2015 නතර කරපු තැනින් 2019 පටන් ගන්නවයි කියලා අපි කිව්වා. එතකොට අපිට මතකයි සමහර ඔය අද කතා කරන වෘත්තීය සමිතිවල අය පවා අපිට මතකයි වාමාංශික පක්ෂවල සමහර අය පවා කිව්වේ hina වෙලා කිව්වේ ඕගොල්ලෝ බය නම් පෑඩ් එකක් ඉල්ල ගන්නකෝ සජිත් ප්‍රේමදාසගේ. ඔන්න ඔහමයි කිව්වේ සමහර අය ඔය සමහර වාමාංශිකයෝ අපි බය වෙන්නේ නැහැ කිව්වා ඕවට. මේක නිකන් soft authoritarian එකක් කිව්වා එන්නේ. ඉස්සර කරපුවා කරන්න දෙන්නේ නැහැ කිව්වා එයාට. එයාව කරන්නේ කොහෙද එයා? අපි බය නැහැ කිව්වා. බය නම් සජිත් ප්‍රේමදාස දෙන නොමිලේ දෙන පෑඩ් එකක් ඇඳගෙන ඉන්න කිව්වා. දැන් පෑඩ් එකක් නෙමෙයි දෙකක් ඕනේ. යටට එකයි කටට එකයි. යටට එකයි කටට එකයි දැන් පෑඩ් ඕනේ. කියපු අයට දැන් පේනවනේ කොහොමද කරන විදිය soft authoritarian. soft දැන් මහපාරය ඇවිල්ලා අරගෙන යන්නේ. මාධ්‍ය ආයතන ඉස්සරහා මිනිස්සුන්ව දාගෙන යන්නේ. මහ දවාලි උස්සගෙන යන්නේ. එදා රෑ කරපුවා දැන් දවල් කරනවා. ඒතර ඒ තත්ත්වෙට තමයි පත් වෙලා තියෙන්නේ. මේක තමයි ගමන් කරන දිශානතිය. මේ මර්ධන එනවයි කියලා අපි කිව්වේ. නිසා දැන් නිකන් දැන් කෑ ගහලා හරියන්නේ නැහැ. දැන් කොහොමත් සටන් කරන්න වෙනවා තමයි මේකට. දැන් කොහොමත් මේකට සටන් කරන්න වෙනවා තමයි. ඒ නිසා මං හිතන්නේ මේක තමයි අපි ගමන් කරමින් තිබෙන දිහාව. දැන් අද වන විට මාධ්‍යවල පළ වෙනවා. අද කැබිනට් පේපර් එකක් ඉදිරිපත් කරනවලු නාමල් රාජපක්ෂ මහත්තයා. කැබිනට් පේපර් එකක් ඉදිරිපත් කරනවලු නාමල් රාජපක්ෂ මහත්තයා. මේ මාධ්‍යවල පළ වෙනවා පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් යටතේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඇති නැත්තම් ක්‍රීඩා අමාත්‍යාංශය පළාත් මට්ටමින් එහෙම නැත්තම් දිස්ත්‍රික්ක මට්ටමින් තිබෙන පළාත් පාලන මට්ටමින් තිබෙන ක්‍රීඩාංගන ඒවා නඩත්තු කිරීමේ හැකියාවක් දැන් නැහැ. ඒවා හරියට නඩත්තු වෙන්නේ නැහැ. ඒවා ඒ නිසා පුද්ගලික සහ රජයේ ආයෝජනයන් යටතේ මේවා නඩත්තු කිරීම සඳහා ඉදිරියේදී ගෙන යාමට කටයුතු කරන්න දැන් ඔන්න ඉදිරිපත් කරන්න නියමිත අයලු කැබිනට් පේපර් එකක්. මේ එන්නේ ආය අත තියන්නේ බඩු. අපි කිව්වේ දැන් මේක හතර වටෙන් විකුණගෙන යන වැඩේ. කාට හරි දීලා කීයක් හරි හොයාගන්න වැඩේට තමයි මේ එන්නේ. එතකොට මේ යටතට ආයෙත් වෙනවා. සුගතදාස ක්‍රීඩාංගණය, දියගම ක්‍රීඩාංගණය, ඊට පස්සේ කෙත්තාරාම ක්‍රීඩාංගණය. මෙන්න මේවා ටික කාගේ හරි ඇඟේ ගහන්න ප්‍රයිවට් PPP දැන් කවුද කරන්නේ? මේ බංකොලොත් ආණ්ඩුවත් එක්ක ආයෝජක වෙනවද එකට වැඩ කරන්න? දල හිතලා බලන්න මේ බංකොලොත් ආණ්ඩුව ඩොලර් හොයාගන්න බැරි ආණ්ඩුව කවුද එන්නේ මේ ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න? මේ හදන්නේ චීනට හරි මොකේට හරි මේක දීලා දාන්න. මේක සින්නක් කරව විකුණලා දාන්න. මේ එන්නේ ඒ වැඩේට. මේ PPP කියලා එන්නේ ඒ වැඩේට. එහෙමනම් මේක කරනවා නම් කෝ විගණන වාර්තාවක්. දෙයක් කරනවා නම් ඒක SS කරලා තියෙන්න ඕනේ. ඒක ඇයි එහෙම කරන්න කියන වාර්තාවක් ඉදිරිපත් කරේ. එහෙම වාර්තාවක් නැහැ. නිකන් Tamanට හිතුණු වෙලාවට මේවා විකුණනවා. හිතුණු වෙලාවට මේවත් එක්ක ගිවිසුම් ගහන්න යනවා. මොකද්ද මේ සම්බන්ධයෙන් කරලා තියෙන විගණනය? එහෙම පාඩු වෙලා තියෙනවද? ඒව සාර්ථකද අසාර්ථකද කියලා කොහොමද මැනලා තියෙන්නේ? එහෙම දෙයක් කරන්නේ නැතුව මේ සූදානම් වෙන්නේ අර පුරුදු වැඩේ. මොනවා හරි විකුණ යන එක. මොකද වැටිලා කඩන් වැටිලා නන්නත්තර වෙලා තියෙනකොට මේගොල්ලන්ට ජීවත් වෙන්න තියෙන එකම විදිහ තමයි රට වටේ තියෙන දේවල් විකුණන එක. රට වටේ තියෙන දේවල් විකුණන එක. ඒක තමයි මේ කරමින් තියෙන්නේ. දැන් අපි දන්න දෙයක් තමයි මේ චීනෙත් එක්ක කරන ගනුදෙනු පිළිබඳව ඉතාම හොඳ විමර්ශනයක් සහ පර්යේෂණයක් කළා තිබෙනවා යෑල් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සම්බන්ධයෙන් කටයුතු කරන ජේම්ස් සන්ක්විස්ට් කියන පුද්ගලයා. ඔහු ඉතාම හොඳ පර්යේෂණයක් කළා තිබෙනවා චීනෙත් එක්ක කටයුතු කිරීමෙන් ඇතිවෙන තත්ත්වය. ලෝකය චීනයත් එක්ක ගනුදෙනු කිරීම විශේෂයෙන්ම IMF එක එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවට චීනයේ බැංකු සමග කටයුතු කිරීම නිසා ඇතිවෙන තත්ත්වය මොකද්ද? චීනයේ තිබෙන සුවිශේෂී තත්ත්වය මොකද්ද කියන එක. ඔහිදී ඔහු පැහැදිලිවම ඔහු විමර්ශනයට ලක් කරනවා. ඔහු පරීක්ෂණයට ලක් කරනවා රටවල් 4ක්. ඒ රටවල් 4 ලංකාව ඇතුළුව ඇංගෝලාව, සිම්බාබ්වේ සහ මොංගෝලියාව කියන රටවල්. ලංකාව ඇතුළුව මේ රටවල් 4 ගැන ඔහු ඉතා හොඳ විමර්ශනයක් කරනවා. ඔහුගේ පර්යේෂණ කෘතිය තුළ ඔහු බොහොම පැහැදිලිවම කියනවා චීනය ඔය IMF එක WTA එක වගේ නිකන් මූල්‍යමය ගෙවීම් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. ඒට එහා ගිය බලාපොරොත්තු උන්ට තියෙනවා.
ඒවා රඳා පවතින්නේ ඒ රටවල තිබෙන ස්වභාවික සම්පත්වල තිබෙන වටිනාකම්. සහ ඒ රට චීනයට කොතරම් දුරට භූගෝලීය දේශපාලනයට බලපානවද කියන එක. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අලුතෙන් පටන් අරගෙන තියෙන අර ඒගොල්ලන්ගේ තිබෙන අර බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් BRI ප්‍රොජෙක්ට් එකට කොතරම් දුරට බලපානවද? අන්න ඒ මත තමයි ඒගොල්ලෝ ණය දීමේදී සලකා බලන්නේ. ඒ නිසා ඒගොල්ලෝ කොහෙවත් කවදාකවත් ඒගොල්ලෝ සලකා බලන්නේ නැහැ. ඒ රටවල් කෙතරම් දුරට මේක ගෙවන්න පුළුවන්ද? නැත්නම් ඒ රටවල් වල දූෂිතයෝද ඉන්නේ? ඒ රටවල ඉන්නේ ඒකාධිපතියෝද? ඒ රටවල් පිළිගන්නවද? ඒ රටවල නායකයෝ මානව හිමිකම් ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නවද? ඒ වගේ පිළිබඳ හොයා බලන්නේ නැහැ. මොකද මේ රටවල් හතර දිහා ගත්තාම ඇංගෝලාව, සිම්බාබ්වේ, මොංගෝලියාව සහ ලංකාව ගත්තාම අපිට පේනවා ඔවුන් ප්‍රකාශ කරන විදිහට ප්‍රජාතන්ත්‍රවාදය කියනවා නොසලකා හැරපු එක්තරා විදිහක දූෂිතයන්, එක්තරා විදිහක සර්වාධිපති ස්වරූපේ පාලකයන් ඉන්න රටවල්. හැබැයි ඒගොල්ලන්ට වැදගත් වෙන්නේ දැන් ලංකාව සම්බන්ධයෙන් ඔහු කියන්නේ වැදගත් වෙන්නේ ලංකාව ඒගොල්ලන්ට භූදේශපාලනික තිබෙන භූදේශපාලනික ගැටලුව. ඔවුන්ට වැදගත් ලංකාව භූදේශපාලනික වශයෙන්. ඒගොල්ලන්ගේ BRI නැත්නම් අර ඒගොල්ලෝ කියන බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනිෂියේටිව් කියන වැඩපිළිවෙලට ආසියා පැසිෆික් කලාපයට අත්‍යවශ්‍යයි ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමට ලංකාව වැනි තැනක්. ඒ නිසා තමයි පෝර්ට් සිටිය වගේ දෙයක් ඒගොල්ලන්ට උවමනා කරන්නේ. ඒ නිසා අපිට පේනවා මේ රට මේ රාජපක්ෂ පාලන තන්ත්‍රය බොහොම පැහැදිලිවම රට අරාජිකත්වයට එක පැත්තකින් දේශපාලන වශයෙන් රට කඩා වැටෙන තැනට ආර්ථික වශයෙන් අරාජිකත්වයට බංකොලොත් තත්වයකට ඇද දැමීම සඳහා කටයුතු කරමින් ඉන්නවා. අවසාන වශයෙන් කියන්නේ අපි දැක්කා ඊයේ නැත්නම් පෙරේදා හිටපු අගමැතිතුමා කියනවා දැන් මේ මොකද්ද මේ කොවිඩ් මර්ධන ඒකකය මේක විසිරුවා හරින්න ඕනේ කියලා. අපි කියන්නේ කොවිඩ් මර්ධන ඒකකේ නෙමෙයි මුළු ආණ්ඩුවම විසිරුවා හරින ඕන තැනක තියෙන්නේ. දැන් මේ ආණ්ඩුවට තවදුරටත් ලෙජිටමසි එකක් නැහැ. දේශපාලන වශයෙන් ආණ්ඩුවට ආචාර ධාර්මික භාවයක් නැහැ තවදුරටත් බලයේ ඉන්න. ඒ මේ ආණ්ඩුව විසිරුවා හරින්න ඕනේ. කොවිඩ් මර්ධන ඒකකේ විතරක් නෙමෙයි. ඒ මොකද අපිට පේන දෙයක් තමයි ඕක අයින් කළත් ජනාධිපතිවරයා Tamanට ඕන කණ්ඩායමක් ආයි දාන්නේ. මොකද 20 වෙනි සංශෝධනය ගෙනාවට පස්සේ ජනාධිපතිවරයා සියලු දේවල් අකුලලා තමන්ගේ කිහිල්ලේ ගහගෙන තියෙන්නේ. එයා යාගේ කිහිල්ලේ ගහගෙන තියෙන්නේ ඔක්කොම. ඒ නිසා ඒක අයින් කළා තව කෙනෙක් දාන්න කිව්වා තව ටීම් එකක් එයා යාට ඕන ටීම් එකක් දානවා. ඒතකොට ඒ දාන මිනිස්සුන්ට වෙන්නේ අපි කියන්නේ මොකද්ද? ස්වාමියාගේ හඬ බවට පත් වෙන්න. his master's voice අන්තිමේදී. ඔය පත්වන හැම කෙනෙක්ම පත් කරන හැම කෙනෙකුටම සිදු වෙන්නේ නිකන් ස්වාමියාගේ හඬ බවට පත් වෙන්න. ඒ නිසා අපි කියන්නේ මේ ආණ්ඩුවට තවදුරටත් බලයේ සිටීමේ සදාචාරාත්මක අයිතියක් නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව අන්තර්වාර පාලනයකට ඉඩ ලබා දෙමින් මේ ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි නැත්නම් මේ ආණ්ඩුව ඉවත් විය යුතුයි. මේ ආණ්ඩුවෙන් තවදුරටත් යහපතක් ඉදිරියට යාමක් සිදු වෙන්නේ නැහැ. බොහොම ස්තුතියි.